समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुने राजस्स सुनन्तु सग्ग मुखदं धम्म सवन कालो अयं बदन्ता ධම්ම ස්සවන කාලෝ අයං බදන්තා ධම්ම ස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්‍ර සුදං භගවා රාජගහේ විහරන්තු ගිජ්ජකූටේ පබ්බතේ ඒතදදේව බහුලං භික්ඛූනං ධම්මං කතං කරෝති ඉති සීලං ඉති සමාධි ඉති පඤ්ඤා සීල පරිභාවිතෝ සමාධි මහඵලෝ හෝති මහානිසංසෝ සමාධි පරිභාවිතා පඤ්ඤා මහඵලා හෝති මහානිසංසා පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්ඡති සේයතේදං කාමාසවා භවාසවා අවිජ්ජාසවාති තුනුරුවන් සතු අනන්ත ශ්‍රීමත් වූ ගුණ බලයෙන් පින්වත් වූ ඔබ හැම දිනාටම හැම සනසිල්ලක්ම වේවායි ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා පරිනිබ්බාන ධම්ම මාතෘකා පෙළ යටතේ තථාගත ශ්‍රී සද්ධර්මය හිතට නගාගෙන අද දවසෙත් මේ දේශනා පෙළ පවත්වන්නටයි බලාපොරොත්තු වන්නේ. මගධයේ අජාසත් රජතුමා විසින් තම වස්සකාර මහා අමාත්‍යවරයා බුදුරජාණන් වහන්සේට එවා වජ්ජි රාජ්‍යයේ වජ්ජීන් යටත් කරගන්නා ආකාරය පිළිබඳව විමසීමක් සිදු කරනු ලැබුවේ. එම වජ්ජී රජදරුවන් තුල සප්ත අපරිහානීය ධර්ම පවත්නා තාක්කල් ඔවුන් පරාජය නොකළ හැකි බව පිරිහීමකටපත් නොවන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. සමගිව රැස්වීම, සමගිව විසිර යාම, සමගිව සාකච්ඡා කිරීම, පෙර නොපෙන වූ නීති නොපෙනවීම, පැන වූ නීති මැනවින් ආරක්ෂා කිරීම, කාන්තාවන්ට ගරු කිරීම, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගරු කිරීම, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් කැඳවාගෙන ගරු සත්කාර කිරීම, මෙන්න මේ ආදී වශයෙන් සප්ත අපරිහානීය ධර්ම මතුකට පෙන්눔 කළා. එසේ තථාගත බුදුරජාණන් වහන්සේ වස්සකාර මහා මාත්‍යවරයා පැත්තකින් සිටිනව ප්‍රශ්නය අහලා ආනන්ද ස්වාමින් වහන්සේටයි ඒ සප්ත අපරිහානීය ධර්ම පිළිබඳව සඳහන් කරනු ලැබුවේ. බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව අනුව වස්සකාර අමාත්‍යවරයා තේරුම් ගත්තේ ඔවුන් සමග සුහද වෙලා ඔවුන් සමග එකට එකතු වෙලා ඉන් අනතුරුව ඔවුන් යටත් කරගත්තොත් පරාජය කළොත් මිස යුදයකින් නම් ඔවුන් පරාජය කරන්න පහසු වෙන්නේ නැහැ කියන අදහසයි. මෙය තථාගත බුදුරජාණන් වහන්සේ වස්සකාර අමාත්‍යවරයා පිටත් යාමෙන් පසුව භික්ෂුන් වහන්සේලා උදෙසා සප්ත අපරිහානීය ධර්ම වශයෙන් දේශනා කළා. ඒ වගේම 6 ආකාරයකත් භාග්‍යවතුන් වහන්සේ අපරිහානීය ධර්ම දේශනා කළා.
පසුගිය දේශනා පෙළෙහි ඒ පිළිබඳව අපි සාකච්ඡා කළා. ස්වාමින් වහන්සේලාට දේශනා කළත් ගෘහස්ත ජීවිත ගත කරන ඔබටත් තුනුරුවන් කෙරේ ශ්‍රද්ධා ගෞරවය ඇති කරගන්නත් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් දේශනා කළ දහමත් නිවන අරමුණු කරගෙනයි. ඒ නිසා ගෘහස්ත ජීවිතයක් ගත කළත් නිවන අරමුණු කරන ඔබත් ඒ ධර්මයේ පිළිබඳව දැනගත යුතු බව. ඒ වගේම ආශ්‍රව ධර්ම බැහැර කිරීම පිණිස මාර්ගයේ රැඳී සිටිය යුතු බව, ඒ පරමාර්ථ ධර්ම මාර්ගයේ වැඩි යුතු බව ඊටම පැහැදිලි. ඒ නිසා මේ දහම් පෙළ ඔබටත් වඩා වැදගත් වන්නේ අන්න ඒ නිසයි. ඒ වගේම පෙර දේශනාවල මා සඳහන් කළා ස්වාමින් වහන්සේලාට දේශනා කළ මේ දහම් පෙළ ඔබත් දැනගන්න විට තුනුරුවන් කෙරෙහිම බලවත් වූ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. සීල සමාධි ප්‍රඥා ගුණ වඩන මගක මේ භික්ෂු සංඝයා පිහිටවනවා නේද? භික්ෂු සංඝයා වැඩම කරවන්න තථාගත බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් මේ මග දේශනා කරනවා නේද කියන හැඟීම සිතේ පවතිනවා. ඔබ බලවත් වූ ශ්‍රද්ධාවෙන් ධර්ම මාර්ගයට එකතු වෙන්න ඒ හේතුවක් බවට පත් වෙනවා. අද ඊළඟ කොටස මේ මහා පරිනිර්වාණ සූත්‍ර දේශනා මුල් කොටගෙන පෙන්වා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූටෙහි වැඩවසද්දී සීලය මෙසේය, සමාධිය මෙසේය, ප්‍රඥාව මෙසේය. සීලෙන් වැඩි දියුණු කළ සමාධිය මහත්ඵලය, මහානිසංසය. සමාධියෙන් වැඩි දියුණු කළ ප්‍රඥාව මහත්ඵලය, මහානිසංසය. ප්‍රඥාවෙන් වැඩි දියුණු කළ සිත කාම භව අවිජ්ජා ආශ්‍රව වලින් මනවින් මිදේ යන මේ ධර්මයේ භික්ෂූන්ට වැඩියෙන් දේශනා කරති. පින්වත්නි, දැන් මේ නිවන් මඟ අරමුණු කරන මේ උතුම් ශ්‍රී සද්ධර්මයේහි ඒ වචන කීපයෙන් භාග්‍යවතුන් වහන්සේ සාරාංශ කොට දක්වනවා. නැවත බලන්න. සීලය මෙසේය, සමාධිය මෙසේය, ප්‍රඥාව මෙසේය. සීලෙන් වැඩි දියුණු කළ සමාධිය මහත්ඵලය, මහානිසංසය. සමාධියෙන් වැඩි දියුණු කළ ප්‍රඥාව මහත්ඵලය, මහානිසංසය. ප්‍රඥාවෙන් වැඩි දියුණු කළ සිත කාම භව අවිජ්ජා ආශ්‍රව වලින් මනවින් මිදේ. මේ නිවන් මගයි. අපි දැන් මේ අදහස කෙටියෙන් විස්තර කරගනිමු. පින්නතුන්ලාට තියෙන දැනුම වඩාත් මතු කරගෙන, තීව්‍ර කරගෙන, දියුණු කරගෙන එය ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත් කරගන්නවා කියන අදහසින්, ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත් කරගන්නවා කියන අදහසින්ම ශ්‍රවණය කරන්න අපි සාකච්ඡා කරමු. සීලය මෙසේය. එතකොට සීලය කියන තැන ඔබට මනා වූ අවබෝධයක් පවතින්න ඕනේ. සීලය කියනකොට පංච සීලය, උපෝසත අෂ්ටාංග සීලය, නවාංග සීලය, දස සීලය, ගෘහස්ත දස සීලය, ආජීව අට්ටමක සීලය ආදී වශයෙන් සීලයන් මතකයට නැගෙනවා. සිල්වත් විය යුතුයි කියන තැනත් ඔබේ මතකයේ තියෙනවා. එහෙත් සීලය මොන වගේද කියන අදහස භාග්‍යවතුන් වහන්සේ මුලින් සඳහන් කළා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් නොකඩ, නොසිදුරු, නොකැලැල්, පිරිසුදු, පිරිපුන් සීලෙන් බඹසර ඇත්තවුන් ජීවිතයේ පවතිද්ද. අකණ්ඩ, අච්චිද්ද, අසබල, අකම්මාස, බුජිස්ස, විඤ්ඤුප්පසද්ද, විඤ්ඤුප්පසත්ත, අපරාමට්ට, සමාධි සංවත්තනික ලෙසින් සීලය රැකිය යුතු වෙනවා. අකණ්ඩ, අච්චිද්ද, අසබල, අකම්මාස, බුජිස්ස, විඤ්ඤුප්පසත්ත, අපරාමට්ට, සමාධි සංවත්තනික ලෙසින්. මුලින් කැඩිය යුතු නෑ, අගින් කැඩිය යුතු නෑ, මැදින් කැඩිය යුතු නෑ, පිළිවෙලින් කඩාගත යුතු නෑ, එකක් කර එකක් කඩාගත යුතු නෑ. ඒක තමයි අර අකණ්ඩ, අච්චිද්ද, අසබල, අකම්මාස ආදී වශයෙන් දැක්වේ. ඊළඟට බුජිස්ස, තෘෂ්ණාවට 16ක් විය යුතු නෑ. අපරාමට්ට, තෘෂ්ණාවට 16ක් වෙනව පමණක් නෙමෙයි, මම මේ සීලය රැකලා දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙන්නේ මේ දේ කරන්නේ කියන තැනකට පවතින්නේ. කෙලෙස් වලට වසඟ වෙල සීලය රකින්නපත් වෙන්නේ. විඤ්ඤුප්පසත්ත, බුද්ධ ආදී උතුමන් විසින්
ප්‍රශංසා කරන ලද ආකාරයෙන් සීලය රකිනවා. සමාධි සංවත්තනික පරිකර්ම උපචාර අර්පණා ආදී වශයෙන් ඒ සීලෙන් සමාධිය සකස් වෙන ආකාරයෙන් සමාධි සංවත්තනික ලෙස සීලය ආරක්ෂා කළ යුතු වෙනවා. දැන් එතනත් විග්‍රහ කරගන්න ඕනේ. දැන් අකණ්ඩච්චිද්ද අසබලකම්මාස වශයෙන් සඳහන් කරන මුලින් කඩන්නේ, අගින් කඩන්නේ, මැදින් කඩන්නේ, පිළිවෙලින් කඩාගන්නේ, කියන එක කඩාගන්නේ කියන තැනින් මොකද්ද අදහස් වෙන්නේ? දැන් ප්‍රාණඝාත කරන්නේ නැහැ. පන්සිල් සමාදන් වුණොත් ප්‍රාණඝාතය කරන්නේත් නැහැ. මදයට ප්‍රමාදයට හේතු වන රහමෙර මත් වතුර මත්ද්‍රව්‍ය පානය කරන්නේත් නැහැ කියන අදහසේ සිටිනවා. දැන් උපෝසත අෂ්ටාංග සීලයේ ප්‍රාණඝාත කරන්නේ, ඒ වගේම උච්චාසයන මහාසයන පරිහරණය කරන්නේ කියන අදහසේ ඔබ ඉන්න පුළුවන්. එයමද පින්වත්නි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ඊට වඩා ගැඹුරු අදහසක් තිබෙනවා. දැන් ප්‍රාණඝාත කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදයේ සමාදන් වෙමි කියලා ප්‍රාණඝාත කරන්නේ නැතුව ඔබ සිටිනවා. ඉරියව් පවත්වනවා. නමුත් ඒතර වචනේ අදහස හරි ප්‍රාණඝාත කරේ නැහැ. ඒ සිල්පදේ කඩාගත්තේ නැහැ. හැබැයි ඊට වඩා ගැඹුරු අදහසක් තියෙනවා. අපි මේ සිල්පද ඔක්කොම විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් එකක් පමණක් අපි විස්තර කරගමු. ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන ශික්ෂාපදයෙන් අදහස් වෙන්නේ සියලු ජීවිතවලට ගරු කරන්න කියන එක. අර කෙලවර තමයි පරපණ නසනවා කිව්වේ. හැබැයි ජීවත් වෙන්න ඉඩ දෙන්න. හැම ජීවිතයකටම ගරු කරන්න කියන අදහස එහි තියෙනවා. නිහිත දණ්ඩ නිහිත සත්ත ලජ්ජී දයාපන්නා සබ්බපාන භූත හිතානුකම්පී. ධර්මයේ පැහැදිලි කරන්නේ එහෙමයි. නපුරු අදහසින් අවියායුධ දරන්න එපා. දඬ මුගුරු දරන්න එපා. ලජ්ජී පාපයට ලැජ්ජාවක් ඇති කරගන්න. දයාපන්නා සබ්බපාන භූත හිතානුකම්පී. සියලු සත්‍යයන් කෙරෙහි ප්‍රාණීන් කෙරෙහි දයාවන්ත වෙන්න, හිතවන්ත වෙන්න, අනුකම්පා සහගත වෙන්න. එතකොට ජීවත් වෙන සිටින කාලය තුලම ඒ අයට පීඩාවක් කරන්නේ නැතුව, සියලු පීඩා කරන්නේ නැතුව සියලු සත්‍යයන්ටම ගරු කරනවා කියන අදහස එහි තියෙනවා. ලුද්දෝ ලෝහිත පානේ හත පහතේ නිවිට්ටෝ අධ්‍යාපන්නෝ ආදී වශයෙන් විස්තර කරනවා. ලුද්දෝ කියන්නේ ඊටාම කුරිරුයි කියන එකයි. ලෝහිත පානේ නපුරුකම් කරලා අත්වල ලේ ගැවුණු කෙනෙක්ද? හත පහතේ නිමිත්තේ කපල කොටල නපුරුකම් කරලා ප්‍රාණීන්ගේ සත්‍යයන්ගේ ජීවිත නැති කරන කෙනෙක්ද? එහෙම විය යුතුනේ. අධ්‍යාපන්නා දයාවක් නැති කෙනෙක් බවට පත් යුතුනේ. මෙන්න මේ ආදී වශයෙන් අර ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන ශික්ෂාපදේ කඩන්නේ නැහැ කියන තැන හිත පවතින්න ඕනේ. දැන් ප්‍රාණඝාත කරේ නැති වුණාට හිතේ තියෙනවනම් තරහව, වෛරය, ක්‍රෝධය, පලිගැනීම, අන් අයට මරණය ප්‍රාර්ථනා කරමින් ඉන්නවනේ. දැන් ප්‍රාණඝාතයක් කළේ නැහැ කියන ශික්ෂාපදේ කැඩුවේ නැති බව හැබැයි. නමුත් එයට අනුබල දෙන, එයට සමාන චිත්ත චෛතසික ලෝභ දෝෂ මෝහ වශයෙන් මොනතරම් සිතේ සකස් වෙලාද කියලා එතනින් පැහැදිලි. මෙන්න මේ නිසා අපි මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සීලයේ හැටියට සඳහන් කරන්නේ නාම මාත්‍රික සීලයක් ගැන නෙමෙයි. ඊට වඩා ගැඹුරින් නිවන අරමුණු කරන සීලයක් ගැන. යත්ත සීලං තත්ත පඤ්ඤා යත්ත පඤ්ඤා තත්ත සීලං සීල පරිදෝතාහි බ්‍රාහ්මණ පඤ්ඤා පඤ්ඤා පරිදෝතං සීලං. එය සෝනදණ්ඩ සූත්‍ර දේශනාවේ පැහැදිලි කළ අයුරින් යම් තැනක සීලය පවත්වන ඒ සීලය ප්‍රඥාවට සම්බන්ධ වෙන්න ඕන. එනං සීලයෙන් ප්‍රඥාව පිරිසුදු වෙන්න ඕන, ප්‍රඥාවෙන් සීලය පිරිසුදු වෙන්න ඕන. යත්ත සීලං තත්ත පඤ්ඤා යම් තැනක සීලයේ තියනද ඒ සීලෙන් සම්මා ප්‍රඥාව ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට සිල්වන්ත වෙන්නේ ප්‍රාණඝාතයෙන් වළකිනවා, සොරකම් කිරීමෙන් වළකිනවා, කාමමිත්‍යාචාරයෙන් වළකිනවා, බොරු කීමෙන් වළකිනවා, රහමෙර පානය කිරීමෙන් වළකිනවා ආදී වශයෙන් සීලය සකස් වෙනකොට සම්මා ප්‍රඥාව ස්පර්ශ වෙන්න ඕන. අර ඒ ඔස්සේ තමයි සමාධියේ ප්‍රඥාව වැඩෙන්නේ. එතකොට සමාධිය ප්‍රඥාව ස්පර්ශ වෙනවා කියන තැන ප්‍රාණඝාතයෙන් වළකිනවා. කොහොමද ප්‍රඥාව ස්පර්ශ කරගන්න අපි සම්බන්ධ වෙන්නේ? ප්‍රඥාවට අනුව හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිරයාමෙන් නැති වෙලා යනවා. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. ඒ අදහස ඔබට මතකයි. මේ දීර්ඝ සංසාර ගමනේ කර්මානුරූපව සියලු සත්‍යෝම ගමන් කරනවා.
සියලු සත්‍යෝම තමන්ගේ ජීවිතවලට හිත කැමතියි. දඬුවමට මරණයට කවුරුවක් කැමති නෑ. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කත්තා අනහනේ යන ගාතේ. සියලු සත්‍යෝම දඬුවමට බියයි, මරණයට බයයි, ජීවිතයට ප්‍රිය කරනවා තමා තමාට උපමා කරගෙන. තමන්ට ගහනවට බයිනවට තමන්ට කවුරු කරදර කළ ජීවිතයට විපත් කරනවට කැමති නෑ වගේ. නහනේ යන ගාතේ නසන්න එපා, ඝාතනය කරන්න එපා. එවැනි දෙයකට අනුබල දෙන්නත් එපා. ওই විදිහට සසර සත්‍යයන්ගේ ජීවිත පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන හැම කෙනෙක්ම හැම වස්තුවක්ම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේම හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙලා යනවා. ඒ නිසා මෙතන තමන්ගේ ස්කන්ධ පංචකයත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය මුල් කරගෙනයි මමයේ මාගේ මගේ වසඟයේ පවතිනවා කියන අදහස පවත්ත ගන්න. අස්මිමානිය සක්කාය දිට්ඨිය පවත්ත ගන්න ඒ අනුව. නමුත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කයන්ට යටත්. නිට්ටය නෑ, වෙනස් වෙනවා, අනිච්චයි. දුක්ඛ තමන් කැමති පරිදි පවතින්නේ නැති උනට එතන දුකකටපත් වෙනවා. ඒ වෙනස් වීම පිළිගන්න හිත කැමති නෑ. ඊළඟට අනාත්ම තමන්ගේ වසඟයේ කිසිවක් පවතින්නේ නෑ. දිගින් දිගට පවත්නා නිත්‍ය සුඛ ආත්ම වශයෙන් කිසිවක් හෝ නෑ. මේ සැප දුක් සියල්ලම පෙරලෙනවා, වෙනස් වෙනවා. අර ස්කන්ධ පංචකය වෙනස් වෙනවා. ස්කන්ධ පංචකයේ රූපස්කන්ධයේ පවතින පඨවි ආපෝ තේජෝ වායෝ මේ ධාතුන් වෙනස් වෙනවා. කැඩෙනවා, බිඳෙනවා, ලෙඩ වෙනවා කියලා දක්වන්නේ එයයි. මේ නාම රූප ධර්ම මෙතන සම්බන්ධයක් පවතින්නේ. මෙන්න මේ ආදී වශයෙන් සත්පුද්ගල සංඥාව නැත්තම් ඔබ මම කියන වචනේ අනිච්ච දුක්ඛ අනාත්තං වූ තිලක්කන ධර්මයට යටත් කොට දකින්න. එහෙම දැකලා සම්මුතියට පැවැත්වුවත් මම මගේ කියලා පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ නොවන බව, ඒ තුල මම නැති බව, මගේ වසඟේ, මගේ පාලනේ කිසිවක් නොපවත්නා බව නුවණින් දකින්න. අන්නේ විට අරමුණු දකින්නව පරිහරණය කරනවා. හැබැයි කෙලෙස් නැතිවයි. ඒ අරමුණු පරිහරණය කරන්නේ සම්මුතිය අනුව. සීලේ පිහිටලා සම්මුතියට ප්‍රඥප්තිය පනවගෙන මම මගේ කියලා අමතාත ගහකොළ ගෙදර ආදී වශයෙන් පරිහරණය කරනවා. හැබැයි හිතෙන් දැඩිව ගන්නෑ. උපාදානයට යන්නේ නැහැ. ලෝභ ආදී කෙලෙස් සකස් වෙන්නේ නැහැ. හේතුව හිතින් දැඩිව ගෙන නැති නිසා. හට අරගෙන බිඳී නැතිව යන වස්තුන් වෙනුවෙන් අවිජ්ජා දෝමනස්ස පහළ විය යුතු නැහැ. අවිජ්ජානං දැඩි ආසාව දෝමනස්සනං දොම්නස පටිගය ඇති කරගත යුතු නැහැ කියන අවබෝධය තුළ හට අරගෙන බිඳී නැතිව යනවා. ඇලීමක් හෝ ගැටීමක් එහි ඇත්තේ නැහැ. අන්න ඒ අදහස සම්ම ප්‍රඥාව තුළ තිබෙනවා. ඒ පවත්වගෙන තමයි දැන් සීලය ආරක්ෂා වෙන්නේ. සසර ගමනේ ඇති භයානක බව නුවණින් දැකලා ජීවිතයේ යථාර්ථය නුවණින් දැකලා මම මගේ කියන සියල්ලත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දැකලා මේ හිත සංසුන් වේගෙන එනකොට ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රාණඝාත සිද්ධ වෙන්නේ මමත්වයේ මගේ කියන හැඟීම සක්කාය දිට්ඨිය බලවත් වෙනකොට. මට ගැහුවා, මගේ දේවල් උදුරගත්ත, මට විපතක් කළා ආදී වශයෙන්. එහෙම නැත්තම් යම් දෙයක් තෘෂ්ණාවෙන් පැහැර ගන්න, අනිත් අයට විපතක් කරලා තමන්ගේ සිතුවිලි ඉටු කරගන්න. ওই වෙනුවෙන් ප්‍රාණඝාත කරන්නේ. නැත්තම් මගේ අයකට මට ප්‍රියවන්ත කෙනෙකුට කරදර කළා, බැන්න දොස් කිව්වා. ඔය ආදී වශයෙන්. අවසානයේ නතර වෙන්නේ සක්කාය දිට්ඨියත් එක්ක. මම මගේ ස්ථිරයි සදාකාලිකයි මට ඕන විදිහට පාත්ත ගන්න පුළුවන් කියලා අර දැනුම තුල හිතාගෙන ඉන්නවා. යම් විටක අවබෝධය ස්වල්ප වූ තිබෙනවා, කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. ඕනම වෙලාවක මේ සියල්ල නැති වෙනවා කියලා. නමුත් අර දැනුමේ තියාගෙන ඉන්නේ මේක මමයි මගේ කියලා. අර හට අරගෙන බිඳී නැතිව යනවා, සියල්ල ඕනම මොහොතක අත්හැරෙන්න පුළුවන්, මියදෙන්න පුළුවන් කියන එක ප්‍රඥාවෙන් දැකිය යුතු දේ ප්‍රඥාවෙන් දකින්න නැතුව දැනුමේ පමණක් තබා ගත්තම සිත රාග දෝෂ මෝහයන්ට හසු වෙනකොට එය බලවත් වෙලා අර දැනුම යටපත් කරගෙන ඇවිදින්න මියදෙන බව දැනගත්තත් මම කැමති අරමුණු මම ඉටු කරගන්න ඕන. හැම දෙයක්ම දාලේ යන බව දැනගත්තත් මම කැමති වස්තු අනුන්ගේ වුණත් ඒව මම සතු කරගන්න ඕනේ. ආදී වශයෙන් සිතුවිලි පහළ වෙනවා. අර ප්‍රඥාව නැති නිසා. එහෙමනම් සීලය ආරක්ෂා කරනවා නම් ප්‍රඥාවත් ස්පර්ශ කරගෙන සම්ම ප්‍රඥාවත් අරමුණේ පවත්වාගෙන සීලය ආරක්ෂා කරනවා නම් අන්නේ තමයි හැබෑම සිල් රැකීම. නැතුව මේවා වචනයෙන් කියලා පැත්තකටල වාඩි වෙලා ඉඳලා නැගිටගෙන එමම නෙමෙයි. හිත තුලින් වැඩෙන්න ඕනේ
සියලු සංස්කාර ධර්මයෝ අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්කන ධර්මයට යටත්ය කියන අදහසින් සිත තුළ අවබෝධ වෙන්න ඕන. අන්න ඒ තමයි මේ සඳහන් කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සීලය මෙසේය. ඒ සීලේ යථා ස්වභාවය දැන් පැහැදිලි. ඉතින් එක විටම කෙනෙකුට සම්මා ප්‍රඥාව ස්පර්ශ කරගෙන සීලයට පත් වෙන්න සීලය ආරක්ෂා කරන්නත් අපහසු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ උපමා දැක්වුවා. ධර්මයේ පෙන්වලා දීලා තියෙනවා. කිකීව අණ්ඩං චමරේව වාලදින් පියංව පුත්තං නයනං ඒකකං තතේව සීලං අනුරක්කමානෝ සුපේසලා හෝත සදා සගාරව. කිරල දෙන බිජුවට රකින්නා වගේ කිරල දෙන බිත්තරේ ආරක්ෂා කරනවා ජීවිතය දෙවනි කරලා. ඒ දාලා යන්නේ නැහැ. අන්න ඒ වගේ. චමරීව වාලදින් සෙමර මුවා තමන් වලිගය ආරක්ෂා කරනවා වගේ. කටු අකුලක එක තමන්ගේ වලිගයේ කෙන්දක්වත් පටලැවුනොත් ඒක කඩලා දාලා යන්නේ. ඒක ආරක්ෂා කරගෙන යන්නේ. ඒ ආරක්ෂා කරගන්නවා. චමරීව වාලදින්. පියංව පුත්තං ගුණබර තාත්තා කෙනෙක් තමන්ගේ පුතා දුව දරුවා ආරක්ෂා කරනවා වගේ. නයනංව ඒකකං එකම ඇස රකින්නවා වගේ. තතේව සීලං අනුරක්කමානෝ අන්න ඒ ආකාරයෙන් සීලය රකින්න. සුපේසලා හෝත සදාර සගාරවා හැමදාම සුසිල්වත් ගෞරව ලැබිය යුතු ගෞරව කළ යුතු පුද්ගලයෙක් කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔය අපිට සරලව ඇසිච්ච අදහස පෙන්වා දෙන අදහස සීලය රකින්න ඕන කොහොමද කියන. එතකොට සීලය රකින්න ආකාරය තමයි අපි සාකච්ඡා කළේ. යත්ත සීලං තත්ත පඤ්ඤා යත්ත පඤ්ඤා තත්ත සීලං ආදී වශයෙන් මේ සීලයෙන් සම්මා ප්‍රඥාව ස්පර්ශ වෙන්න ඕනේ. සම්මා ප්‍රඥාව ඇති වෙනකොට ස්වභාවයෙන්ම සිල්වත් වෙනවා. දැන් මාර්ගඵල අවබෝධයට පත් වෙච්ච උතුම දකින්න මෙනෙහි කරන්න. අරහත් භාවයට පත් වෙච්ච උතුම ගැන මෙනෙහි කරන්න. දැන් සාන්ත නිමුණු හික්මුණු අයෙක් දැස බලලා ඔබ සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මාර්ගඵල අවබෝධයකට පත් වෙලා කියලා. රහත් උතුමෙක් වගේ කියලා කියන්න පුළුවන්. දැන් ඒකෙන් අදහස් වෙනව නේද? ඒ සම්මා ප්‍රඥාව ඇති කරගන්න විට යථාබෝධය ලබන විට සියල්ල අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්කන ධර්මයට යටත්ය කියන අදහස සිතෙහි සකස් වෙන විට ඒ පුද්ගලයා තුළ හික්මීමක් ඇති වෙනවා කියන එක. අර කෙලෙසුන් සිත්වලින් බැහැර වෙලා යනකොට සිතනේ සියල්ලටම මුල් වෙන්නේ, පූර්වාංගම වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ සිත සිතුවිලි පාලනයකට වඩා අවබෝධයට ලක් ගන්නවා. අවබෝධයට ලක් කරනවා. සිතුවිලි හටගන්නේ අර අවබෝධයෙන් මග පෙන්වනව ලදුවයි. එතකොට සම්මුතිය තුල මම මගේ කියලා කිව්වත් පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ වෙන්නේ මම වෙන්නේ මගේ වශයෙන් පවතින්නේ නැහැ කියන අදහස පවත්වලා තියෙනවා. සියලු සංස්කාර ධර්මියෝ සංකත පණ ඇති පණ ඇති සියල්ලම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණයට යටත්ය කියන අදහස පුරුදු කොට තිබෙනවා. අන්න ඒ අදහසින් පදනම වගේ සකස් වෙලා හිතුවිලි පහළ වෙනකොට ඒ හිතුවිලි නිවිලා. ඒ හිතුවිලි සනසිල්ලටපත් වෙලා පවතින්නේ. අනේ ඒ නිසා සීලය කියන දේ ආරක්ෂා කරනකොට ප්‍රාණඝාත කරන්නේ, සොරකම් කරන්නේ ආදී වශයෙන් සම්ම ප්‍රඥාවත් ස්පර්ශ වෙලා තිබෙනවා. මනාව වූ හික්මීමක් ඒ තුල තිබෙන. දැන් හික්මීම නැතිව දඩබ්බරකම් වෙන්නේ මුලාව නිසා. මුලාවෙන් ඇලීම සහ ගැටීම. අල්ලගන්නයි, අල්ලගත්ත දේවල් රැකගන්නයි, අකමැති දේවල් ගැටෙන්නයි, ගැටුණු දේ තරහ වෛරය පරිගැනීම වශයෙන් දිගින් දිගටම මේ කෙලෙස් ලුහු බැඳ යන්න හිත සකස් වෙනවා. හැබැයි අවබෝධයෙන් යුතුව කෙලෙස් වල මුල් අවස්ථාවේ ධානය අවස්ථාව බලවත් ලෙස යටපත් කරන. ඉන් අනතුරු අනුක්‍රමයෙන් විදර්ශනාවෙන් කෙලෙස් අනුසය ධර්මය, අනුසය කියේ බලවත් ලෙස යටපත් වෙලා තිබෙන කෙලෙස්, ඒ අනුසය ධර්මයන්ගේ පටන් බැහැර කරනකොට මොකද වෙන්නේ? ඒ සිතුවිලි වල, වචන වල, ක්‍රියාවල මනාව වූ හික්මීමක්, මනාව වූ පැවැත්මක්, ශාන්තියක් දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් බලන්න මේ සීලය මෙසේය කියන අදහස ඔබට දැන් පැහැදිලි. එතකොට ඒ සීලය නිවන් මඟ දක්වාම අරමුණු කරන්නට පුළුවන්. දැන් ආරෂ්ඨාංග මාර්ගයේදී සීල සමාධි ප්‍රඥා කියන තුනෙන් ප්‍රඥාවට දැක්වුව සම්මා දිට්ඨි සම්මා සංකප්ප. සීලයට දැක්වුව
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සමාධියට සම්මා වායාම, සම්මා සති, සමාධි. සීල සමාධි ප්‍රඥා. දැන් මේ ආදී වශයෙන් දකිනකොට සීලය මොන වගේ ආරක්ෂා කරගත යුතුද කියන එක පැහැදිලිනේ. හිතින් ඇති කරගන්නා වූ අවබෝධය තමයි සීලය කියලා කියන්නේ. සීලය මෙසේ නැත්තම් සාමාන්‍යයෙන් ඇහෙන්නේ සීලය කියන්නේ කායික වාසික සංවරයෙන් සීලයයි. හැබැයි චිත්ත සමෝදානයේ තියෙනවා. සම්මා ප්‍රඥාව ඇසුරු කරන සම්මා ප්‍රඥාව සමග ප්‍රාණඝාතයෙන් වළකිනවා, සොරකම් කිරීමෙන් වළකිනවා, කාමයේ වර්ධව හැසිරීමෙන් වළකිනවා, හෝ අබ්‍රහ්මචර්යාවෙන් වළකිනවා, බොරු කීමෙන් වළකිනවා ආදී වශයෙන් ශික්ෂාපද වචනේ සඳහන් කරනකොට හිතින් ගන්න අරමුණු හැබෑවටම ආධ්‍යාත්මික ජීවිතයට ලං වෙනවා. දැන් බලන්න සීලය මෙසේය. සමාධිය මෙසේය. සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. හැබැයි එකම අරමුණක පිහිටීමම කියන අදහසම නෙමෙයි. චිත්ත ඒකාග්‍රතාවය. සිත එකඟ වෙලා තියෙන කුමක් කෙරෙහිද? කුසලයේ කෙරෙහි. විවිධාකාර අරමුණු හට අරගෙන පැන නැගී නැතිව යනවා. නමුත් සිතේ එකඟ බවක් පවත්වා ගන්නවා කුසලයේ තුල. ඒ අරමුණ කුසල් බවට පත් කරගෙන හිත එකඟ කර ගන්නවා. දැන් සමාධිය කියන තැන මිච්ඡා කියන වචනේ දුන්නේ නැත්තම් වැරදි සමාධිය කිව්වේ මම මගේ කියන දෘෂ්ටියෙන් කාමාදී අකුසල ධර්ම මුල් කරගෙන සිහිය පවත්වන්න හදනවනම්, එහෙම හිතා ඉන්නවනම්, මෙනෙහි කරමින් ඉන්නවනම් අන්න එක මිච්ඡා සමාධිය. සම්මා සමාධියේදී සම්මාදිට්ඨි, සම්මා සංකප්ප ආදී වශයෙන් අරෂ්ඨාංග මාර්ගයේ පෙන්වා දීපු කරුණු ඒ හිත තුල සකස් වෙනවා. ඒ තමයි සමාධිය. කුසල් සිතුවිලි හට අරගෙන බිනී නැති වෙන පුළුවන්. නැවත කුසල් සිතුවිලිම හට ගන්නවා. ඒක චිත්ත සන්තතියක් ගලාගෙන යන ගඟක් වගේ, දිය පහරක් වගේ සකස් වෙනවා. අන්න එක සමාධිය. ලෝභ දෝෂ මෝහ මතු වෙනව නම්, පවත්වනව නම් තමයි සමාධිය නැත්තේ. සමාධිය බිඳෙනවා, සමාධිය බිඳිලා කියලා කියන්නේ. එහෙම නැතුව අරමුණු පවතිනකොට අරමුණු හඳුනා ගන්නවා, කුසල ආරම්මන ඇසුරු කරනවා. එහෙත් දැන් අකුසල ආරම්මන නම් බැහැර කරනවා. හටගත් වගේම නැති වෙනවා කියන ස්වභාවය දකිනවා. කුසල ආරම්මන හිතෙහි පාත්ත ගන්නවා. කුසල ආරම්මනේ පාත්ත ගන්නෙත් උපාදානයන්ගෙන් බැහැරව. දැන් දන් දෙන එක හොඳයි. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ උපාදානීය ධර්ම සිදු නොවෙන්න. කෙලෙස් හට නොගන්න ස්වභාවයට සිත සිහිය පුරුදු කරන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඒ සමාධිය. චිත ඒකාග්‍රතාවයේ කුසල ආරම්මණයන් කෙරෙහි පාත්වා ගන්න පුළුවන්කම තිබෙන්න ඕනේ. ඒතකොට සමාධිය වඩාත්ම අත්දකින්නේ විස්තර කරගෙන ගියොත් පරිකර්ම උපචාර අර්පණ වඩාත්ම අත්දැකීම් ලබන්නේ ධ්‍යාන අවස්ථාවෙන් පස්සේ. අපි මේට පෙර ආතුව දේශනා කළ පරිනිබ්බාන ධම්ම සූත්‍ර දේශනා පෙළෙහි මේ සීලය සමාධිය කොහොමද පාත්වගන්නේ කියන අදහස පෙන්눔 කළා. නැවත සඳහන් කළොත් ඒ සමාධිය කියන වචනේදී පරිකර්ම උපචාර අර්පණ යම් කුසලාරම්මණයක සිත සිහිය පිහිටුන පළවෙනි අවස්ථාව පරිකර්ම. ඒ මනා වැඩෙනකොට උග්ඝහ නිමිති, පටිභාග නිමිති ආදී වශයෙන් නිමිති පහළ වෙනකොට එය උපචාර සමාධිය. ඊළඟට උපචාර සමාධියෙන් අනතුරු අප්පනා හේවත් අර්පණා සමාධියට නැත්නම් විස්කම්බන සමාධියට යනකොට කාමාදී අකුසල ධර්ම බලවත් ලෙස යටපත් වෙනවා. විතක්ක ਵਿਚාර දෙක තුල Taman ලබාගත් කර්මයේ තුලම බැසගෙන ඒ කමඨහන තුල බැසගෙන එයම නැවත නැවත මෙනෙහි කරනවා විතක්ක ਵਿਚාර. අන්න එතෙන්දී පීති සුඛ ඒකග්ගතා කියන ස්වභාවය වැඩෙනවා. දැන් ධාන අංග හැටියට දැක්වේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා. දැන් මෙතෙන්දී සමාධියට එනකොට පීති සුඛ ඒකග්ගතා මනාව වැඩෙන්නට පටන් ගන්නවා. නිරාමිස ප්‍රීතිය තමා අත්හැරලා සුවයක් ලබනවා. ඒ නිසාම කායික සුඛයයි මානසික සුඛයයි දෙකම තියෙනවා. ඒකග්ගතා මනස එකඟ වෙනවා. කුසලයේ තුල එකඟ වීමක් ඇති වෙන්න පටන් ගන්නවා. දැන් මේ සමාධිය. පින්වත්නි, මෙන්න මේ ආදී වශයෙන් සමාධිය වැඩුණම ඒ බලවත් වූ සුවයක් බවට පත් වෙනවා. දැන් පංච අභිඥා, අෂ්ට සමාපatti, ඒ වගේම නවාංග සමාපatti ආදී වශයෙන් ධර්මයේ දක්වන මේ සමාධිය ඊටාම හොඳින් වැඩෙනකොට එහි ස්වභාවය මනමින් පෙන්වා දීලා තිබෙනවා. දරා ගන්න කෙනෙකුට පාලනය කර ගන්නට අපහසුයි කියන රාගාදී කෙලෙස් වල පවා යථාර්ථයේ නුවණින් දැකලා
ඒ නුවණින් දකින තැන අසුභ සංඥාව ගන්න පුළුවන්, පටික්කුල සංඥාව ගන්න පුළුවන්, කාමාදී අකුසල ධර්ම බලවත් ලෙස පැන නගිනකොට. එතකොට පෙරලා ඒ සීලයටත් උපකාර කරගෙන සීලයෙන් ආරක්ෂා වෙනවා කියන තැනින් නැවතත් ප්‍රඥාවට එනවා. ප්‍රඥාවට එනකොට සමාධිය එතෙන්දි සකස් වෙලා පවතින. හිත එකඟ වෙලා තිබෙන්නේ. කුසලාරම්මණයන් කෙරෙහි හිත එකඟ වෙලා තියෙන්නේ. වැරැද්දකට හිත යොමු වෙන්නේ නැහැ කියන තැනක තමාගේ හිත දැනෙන්න පටන් ගන්නවා. දැන් භාග්‍යවතුන් වහන්සේ, රහතුන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේ අරහත් භාවයට පත් වෙලාත් උන්වහන්සේලා නිරෝධ සමාපත්තියට සම්වැදුණා. ඒක සමාධිය. කෙලෙස් රහිතයි. අත්හරින ලද, කෙලෙස් වලින් මිදුන ලද විරාගයේ මනස තුල සිහිය පිහිටුවාගෙන සිටීම. ඒක චිත්ත ඒකාග්‍රතාවය. ඒක සමාධිය. දැන් ඔබට වැටහෙනවා සමාධිය මෙසේ කෙටියෙන් සඳහන් කළේ. ඊළඟට ප්‍රඥාව මෙසේ. ප්‍රඥාව කිව්වේ අපි මුලින් විස්තර කළ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද. ඒ හේතුන්ගේම විසිර යාමෙන් ඵලයේ විපාකයෙන් නැති වෙලා යනවා. අන්න ඒ අදහස හිතට වැඩෙන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ. ඔබ සහ මම මේ ජීවිතය කියලා පවත්තන ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තමයි මේ පවත්තන්නේ. මේ ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්මං වූ ලක්ෂණ ධර්මයට යටත්ය. මේ රූපයේ පෙන පිඩුවකි. වේදනාව දිය බුබුලකි. මිරිඟුව සංඥාවකි. සංස්කාර අරටුවක් නැති කෙසෙල් කඳකි. කෙසෙල් කඳක් බඳුය. ප්‍රඥාව මායාවකි. මායුපමංච විඥාන. ඒ ගාථා රත්නය සඳහන් කළොත් මෙහෙමයි. පේන පින්ඩු උපමන් රූපං වේදනා බුබ්බුලු උපමා මරීච කූපමා සංඥා සංඛාරා කදලු උපමා මායුපමංච විඥාන දීපිතා දිච්ච බන්දුනා. භාග්‍යවතුන් වහන්සේ ඒ ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්මං වූ තිලක්කන ධර්මයට යටත් කොට දකින ආකාරය පෙන්වුම් කළා. රූපස්කන්ධයේ යථා ස්වභාවයෙන් දකින්න ඕනේ. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක පිළිබඳව දකින්න ඕනේ. එය හැම චිත්තක්ෂණයක් පාසාම හට අරගෙන බිඳී නැතිව යන ස්වභාවය දකින්න ඕනේ. නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ওই විදියට වේදනාව, සැප දුක් මධ්‍යස්ථ විඳීම්, සංඥා, සලකුණු, සංස්කාර හිතෙන් රැස් කිරීම, අරමුණු සකස් කිරීම, අවසානයේ කර්ම බවට පත් වෙනවා. මෙන්න මේ ආදී වශයෙන් මේ ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්මං වූ තිලක්කන ධර්මයට යටත් කොට දැකලා ලෝභාදී කෙලෙසුන්ගේ සංසිඳීම සකස් වෙන්න ඕනේ. ඒ තමයි මේ ධර්ම කතාවේ පෙන්වුම් කරන්නේ පින්වත්නි. දැන් ප්‍රඥාව, සම්ම ප්‍රඥාව. සීලය මෙසේ, සමාධිය මෙසේ, ප්‍රඥා මෙසේ. ඔබ සල්ප වශයෙන් හෝ තරමකින් හෝ අවබෝධ කරගත්තා. සීලෙන් වැඩි දියුණු කළ සමාධිය මහත්ඵලය මහානිසංසය. සීලෙන් වැඩි දියුණු කළ සමාධිය මහත්ඵලය මහානිසංසය. දැන් මෙහි සඳහන් කරනවා සීලය ඊටාම හොඳින් වැඩෙනකොට සමාධිය බලවත් වෙනවා. අර සම්මා ප්‍රඥාවත් එක්කම එකට එක අපි සාකච්ඡා කළා සමාධිය. ඒ සමාධියම තමයි. සීලය බලවත් වෙනකොට සමාධිය බලවත් වෙන නැත්නම් සීලෙන් වැඩි දියුණු කළ සමාධිය මහත්ඵලයි. සීලෙන් දියුණුවක් නැතිව යම් අරමුණක හිත එකඟ කරගෙන ඉන්නවා කියලා සමාධියටපත් වෙලා ඉන්නවා කිව්වට ඒක මහත්ඵල නැහැ. මොණයන් වෙලාවක හෝ සමාධිය බිඳෙනවා. ඒ සමාධිය මිච්ඡා සමාධියක් බවට පත් වෙන්න පුළුවන්. ශෝක පරිදේව දුක් දුම්නස් ඒ නිසාම හට ගන්න පුළුවන්. අප මුලින් සීලය ගැන විස්තර කරනකොට ඒ සඳහන් කළා වගේ සීලය තුල ආධ්‍යාත්මික වශයෙන් වඩාත්ම ප්‍රබල වෙනකොට සමාධිය මහත්ඵල වෙනවා. පින්වත්නි, සරු බීජයක් හිටවලා පෑන් හිරු එළිය නිසි වෙලාවට යොදලා කෘමීන්ගෙන් ඒ ආරක්ෂා කළ වැටක් ඉදි කරලා ආදී වශයෙන් අපිට පුළුවනි නම් අර සීලෙන් සමාධියට ආරක්ෂාවක් ලබා දෙන්න. අන්න ඒ තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් සමාධිය බිඳිනවා. දැන් ධ්‍යාන අවස්ථාවට පත් වෙනකොට පංච වසීතාවයක් ගැන කියන මේ සමාධිය රැක ගන්න. ඒ තමයි ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, වුට්ටාන, පච්චවෙක්කන. මෙන්න මේ කරුණු පහ ඔස්සේ
සමාධිය වැඩෙන්න ඕනේ. ආවර්ජන නැවත ආවර්ජනා කරන්න ඕනේ. සීලයෙන් පිරිපුන් හිතකට ඒ ආවර්ජනාව නිකලල්ව කරන්න පුළුවන්. කර්මස්ථානීය කුසලාරම්මණය නිකලල්ව මෙනෙහි කරන්න පුළුවන්. සමාපජ්ජන නැවත නැවත මනාව මෙනෙහි කරනවා. ආවර්ජන සම්මාපජ්ජන. අදිඨාන මාර්ගය තුල යන්න ගමන් කරන්න අදිෂ්ඨානය ඇති කරගන්නවා. ඊළඟට වුට්ඨාන. වුට්ඨාන කියන තැනේදී ඉරියව් මාරු කරනකොට තමන්ගේ කටයුතු පවත්වා ගන්නකොට ඒ සමාධියට බාධාවක් ඇති වෙන්නේ නැති වෙන්න පවත්වා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ තමයි දැක්වී ආවර්ජන සමාපජ්ජන අදිඨාන වුට්ඨාන පච්චවෙක්කන නැවත නැවත මෙනෙහි කරන ප්‍රතිවීක්ෂා කොට බලනවා. ඒ සමාධිය රැකෙන්නේ පවතින්නේ අන්න ඒ ආකාරයටයි. එතකොට ලෞකික සමාධිය ලෝකෝත්තර සමාධිය වශයෙන් උත් ගන්න පුළුවන්. දැන් ලෞකික වශයෙන් සීලේ පිහිටලා අපි හිතේ ඇතිවන යම් වූද ඒකාග්‍රතාවයක් කුසල් තුල සිත පාත ගන්න පුළුවන් නම් ඒ ලෞකික සමාධිය. ඊළඟට පරිකර්ම උපචාර වශයෙන් අර්පණා වශයෙන් ඉදිරියට යනකොට කාමාදී අකුසල ධර්ම බලවත් ලෙස යටපත් කොට පංචඅභිඥා අෂ්ට සමාපatti ආදී වශයෙන් ලබනකොට අන්න ඒක ලෞකික සමාධිය. දැන් ලෝකෝත්තර සමාධි වශයෙන් දක්වන්නේ විදර්ශනාමයි. මේ ස්කන්ධ පංචකය නැත්තම් අපි තවත් සඳහන් කළොත් ධාතු ස්කන්ධ ආයතනයන් පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතරත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයත් ඇස කන නාසය දිව ශරීරය මන කියන ආයතන ධර්මයි. මේ ධාතු ස්කන්ධ ආයතනයන් අනිච්ච දුක්ඛ අනාත්මං වූ තිලක්කන ධර්මයට යටත් කොට මෙනෙහි කරලා මේ කිසිවක් මගේ වෙන්නේ නැහැ මේ තුල මම නැහැ මගේ වශයෙන් පවතින්නේ නැහැ කියන ඒ අදිෂ්ඨානයේ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරන විට සමාධිය ලෝකෝත්තර වශයෙන් සකස් වෙනවා හට ගන්නවා සමාධිය ප්‍රබල වෙනවා. මෙන්න මේ ආදී වශයෙන් සමාධිය අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබෙන්න ඕනේ. සීලය මෙසේ සමාධිය මෙසේය ප්‍රඥාව මෙසේය. එතකොට සමාධියයි ප්‍රඥාවයි අපි දැන් විස්තර කර සීලයයි සමාධියයි ප්‍රඥාවයි අවබෝධ කරගත්තා. ඊළඟ කොටස බලන්න. සීලෙන් වැඩි දියුණු කළ සමාධිය මහත්ඵලය. එතකොට අවබෝධයෙන් යුතු සීලෙන් වැඩි දියුණු කළ සමාධිය මහත්ඵලයි. දැන් සීලෙන් වැඩි දියුණු වෙලා නැත්තම් සමාධිය මහත්ඵල නැහැ. ඒ හීනයි. ඒ නිසා සමාධියට උපකාරක ධර්ම සකස් වෙන්න ඕනේ ප්‍රත්‍ය වෙන්න ඕනේ සීලය. අපි සඳහන් කළානේ අර සීලෙන් සම්මා ප්‍රඥාවත් ස්පර්ශ වෙන්න ඕන කියන තැනක සඳහන් කරනකොට ඒ ප්‍රඥාව දැන් අපි සම්මා ප්‍රඥාව විස්තර කරගත්ත නෙමෙහිදී ඒ සම්මා ප්‍රඥාව පිළිබඳ අවබෝධයෙන් යුතුව සීලය රකින්නකොට කායික වාචික සංවරය ඇති වෙනකොට ප්‍රාණඝාත සොරකම් කාමීත්‍යාචාර බොරු කීම් මදයට ප්‍රමාදයට හේතු වන මත්වතුර මද්ද්‍රව්‍ය ගැනීම පරිහරණය කිරීම ආදී වශයෙන් ඒ සීලය අවබෝධයෙන් යුක්තව සකස් වෙනකොට රැකෙනකොට ආරක්ෂා කරනකොට සමාධිය මහත්ඵලයි මහානිසංසයි. චිත්ත ඒකාග්‍රතාවයේ බිඳෙන්නේ මිච්ඡා සමාධියක් බවට පත් වෙන්නේ නැහැ. ඇලීම් බැඳීම් ගැටීම් වලින් බාධා වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ සමාධිය මහත්ඵලයි මහානිසංසයි. ධර්ම කතාවේ පෙන්눔 කළේ එයයි. ඊළඟට සමාධියෙන් වැඩි දියුණු කළ ප්‍රඥා මහත්ඵලයි මහානිසංසයි. සමාධියෙන් වැඩි දියුණු කළ ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. පින්වත්නි දැන් සමාධියෙන් ප්‍රඥාව වැඩි දියුණු වෙන්න ඕනේ. ප්‍රඥාව වැඩි දියුණු වුණාට පසුව සමාධියේ සකස් වෙන්නේ. දැන් බුදුතුම සම්මා ප්‍රඥා රහත්තුතුම සම්මා ප්‍රඥාව සකස් කොට සම්පූර්ණ කොට බුදුතුම සම්මා සම්බුද්ධත්වයේ ලැබුවා. රහත්තුතුම අරහත්ත්වයටපත් වුණා. ඉන් අනතුරුව උන්වහන්සේලා නිරෝධ සමාපත්තියට සම්වැදෙලා වැඩ ඉන්න. ඒ කියන්නේ සමාධිය තුල උන්වහන්සේලා වැඩ ඉන්න. කෙලෙස් ප්‍රහාණය මුළුමනින්ම කෙලෙස් ප්‍රහාණය කොට පවතින. නමුත් ඒ මිදුණු සිත කෙලෙස් වලින් මිදුණු සිත නැවත නැවතත් බාහිර ආරම්මණයන්ට හසු නොවි. දැන් බාහිර ආරම්මණයන්ට හසු වුණත් ඇලීමක් ගැටීමක් සකස් වෙන්නේ කෙලෙසුන් ප්‍රහාණය කොට නිසා. නමුත් එවනිවත් ස්වභාවයකටපත් නොවි චිත්ත සමාධිය ඒකාග්‍රතාවයේ උන්වහන්සේලා පාත ගන්න. දැන් මේක
පාත්තන්න පුළුවන්කම ලැබෙන ප්‍රඥාව ඒ සමාධියෙන් උපකාර වෙච්ච නිසා. සමාධිය ප්‍රඥාට උදව් කරන්නේ නැවත ප්‍රඥාව සමාධියට උදව් කර රහත් උතුමන්ගේ සමාධිය ගැන කියනකොට එයයි. මේ නිසා සමාධිය මනාව දියුණු වෙනකොට සමාධියෙන් වැඩි දියුණු කළ ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. අන්න ඒ අපි සඳහන් කළ සමාධියම පාත්ත ගන්න ඕනේ. එතකොට ඒ සම්මා ප්‍රඥා පිණිස ඇති කර ගන්නා වූ උත්සාහය සාර්ථක වෙනවා. අර වැඩි දියුණු කළ සමාධියෙන් ලබන ප්‍රඥා මහත්ඵලයි මහානිසංසයි කියලා සඳහන් කළේ එයයි. පින්වත්නි, නිවන් මාර්ග අරමුණු කරනකොට දැන් හතර ආකාරයකින් පෙන්වමු කළා. කිප්පා විඤ්ඤා සුඛාපටිපදා, දන්දා විඤ්ඤා සුඛාපටිපදා ආදී වශයෙන්. සමහරු ඉක්මනින්, සමහරු කෙටියෙන්, සමහරු ඉක්මනින් සුවදායක, සමහරු දුකින් සුවදායක. දන්දා කිව්වේ ඒකයි. කිප්පා විඤ්ඤා ඉක්මනින් මේ ධ්‍යාන සමාපatti ලබනවා සුව පිළිවෙතක. දන්දා විඤ්ඤා ඒ වගේම කෙටියෙන් මේව ලබනවා. තව කෙනෙක් බොහෝම දුක් විඳලා මේ අභිඥා ලබාගෙන සුව පිළිවෙතට. සමහරු සුව පිළිවෙතක නෙමෙයි දුක් පිළිවෙතක ගමන් කරන්නේ. සමහර අය ඉක්මනින්මත් ලබනවා සුව පිළිවෙක. සමහරු දුක් විඳිනවා සුව පිළිවෙතක. සමහරු දුක් විඳිනවා දුක් පිළිවෙතක. සමහරු දුක් විඳිනවා සුව පිළිවෙතක. දැන් මේ ආදී වශයෙන් මේ දකින්න වඩා හොඳ වෙන්නේ කිප්පා විඤ්ඤා සුඛාපටිපදා. ඉක්මන් මගක සමාධිය ඵල ලබනවා, ප්‍රඥාව අවබෝධ කරගන්නවා සුව පිළිවෙතක. සුඛාපටිපදා, සුඛ ප්‍රතිපදාවක. මෙන්න මේ තමයි සඳහන් කළේ සීලෙන් වැඩි දියුණු කළාම සමාධිය මහත්ඵලයි මහානිසංස. සමාධිය වැඩි දියුණු කළාම සම්මා ප්‍රඥාව මහත්ඵලයි මහානිසංස බවට පත් වෙනවා කියලා. එතකොට ප්‍රඥාව වැඩි දියුණු වුණා මොකද වෙන්නේ? සිත කාම භව අවිජ්ජා කියන ආශ්‍රව වලින් මනා මිදෙනවා. දැන් සම්මා ප්‍රඥාව මනා වැඩි දියුණු කිරීමෙන් තමයි මේ කාම භව අවිජ්ජා කියන ආශ්‍රව වලින් මිදෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. කාම භව අවිජ්ජා මේ ආශ්‍රව ධර්ම. මොකද එතකොට කාමයේ කියලා කියන්නේ? කාමයේ කියන්නේ ඇලීම. රාගය, කාමය, රතිය, නන්දිය ආදී වශයෙන් විවිධ වචන දක්වලා තියෙන. ඔබට හොඳට හුරු වචන දෙක තමයි ලෝභ කියන වචනේ. තණ්හා කියන වචනේ යටතේ තමයි මේ සියල්ලම අතු පැතිර යන්නේ. මෙතෙන්දී ඔබට හොඳට හුරු වචනේ තමයි කාමයේ රාගය කියන. එතකොට මෙන්න මේ කාම කියන ආශ්‍රව බැහැර වෙන්න සම්මා ප්‍රඥාව මනාකොට දියුණු වීම අවශ්‍යයි. සම්මා ප්‍රඥාව වැඩි දියුණු කරන විට කාම ආශ්‍රව වලින් මිදෙන්න ඊටාම පහසුයි. ඇසයි රූපයයි සමග අපි නිදසුනක් වමු. ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනීයා. ඇසෙන් රූපයක් දකින්නකොට අරමුණු ගන්නකොට චක්කු විඤ්ඤාය රූපා, චක්කු විඥාණයෙන් ඒ රූපය කොහොමද ස්පර්ශ කරන්නේ? මූලික අවස්ථාවේ හඳුනා ගන්නවා. ඉටු වඩන මන වඩන ප්‍රියදැහි කාමෙන් යුත් ඇලුම් කරන කියන අදහසින් අර ආශ්‍රව වැඩෙන්න පටන් ගන්නවා. දැන් සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ තිලක්කන ධර්මයට යටත්ය. මේ ආදී වශයෙන් අසාද ආදීනව නිස්සරණ වශයෙන් පුරුදු කොට තිබෙනකොට සම්මතයේ පාත්නා අසාදයේ සොම්නස දකිනවා. හැබැයි එහි ඵලය හට අරගෙන බිඳී නැතිව යනවා. ඒ ආදීනවයි. ඒ නිසා නිස්සරණ කියලා කිව්වේ කෙලෙස් වලින් අසුරු කරන්නේ කියන එක. න වේදනං වේදේති සපඤ්ඤෝ සුඛංච දුක්ඛංච බෞසුතෝපි. එතකොට විඳීන් වේදනාවකින් තොරව සම්මා ප්‍රඥාවෙන් පිරිපුන් උතුම ආශ්‍රය කරනවා. සුඛම්පි දුක්ඛම්පි බහුශ්‍රූතෝපි. සැප වුණත් දුක් වුණත් මේ දෙකම කෙලෙස් රහිතව සැපේදී ලෝභයක් හෝ රාගයක්, දුකේදී දුම්නසක් හෝ පටිගයක් මේවායින් තොරව මේ ප්‍රඥාව දියුණු කරගත්ත ඇත්තෝ ඒවා
විඳිනවා කියේ සැප හෝ දුක් එතන නැහැ. අර පරිහරණය කරනවා කියන අදහස තමයි ඒ දැක්වේ. ඒක නිරාමිස ප්‍රීතිය. පරිහරණය කිරීමක් ඒ පෙන්눔 කරනු ලැබුවේ. අනේ ඒ අවබෝධය තිබෙන්න ඕනේ. කාමයේ බැහැර වෙන්න. එතකොට ඇසට රූප, ඉටු වඩන මන වඩන ප්‍රියදය කාමියුත් ඇලුම් කරන. කනට ශබ්ද, සෝත විඤ්ඤය සද්දා. එතකොට සද්දයෙහි සෝතංච පටිච්ච රූපේච උප්පජ්ජති සෝත විඥානං. එතකොට කනෙහි ශබ්දය හට ගන්නකොට සෝත විඥානීය සකස් වෙන උපදිනවා. එහිදී ඉටු වඩන මන වඩන ප්‍රියදය කාමියුත් ඇලුම් කරන අවස්ථාව සකස් වෙන්නේ නැහැ. ඇසද රූපේද චක්කු විඥානයේද ස්පර්ශයේද විඳීම් වගේම කනද ශබ්දයේද සෝත විඥානයේද ස්පර්ශයේද සැප දුක් මධ්‍යස්ථ කියන විඳීම් සියල්ලම අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්ෂණ ධර්මයට යටත්ය කියන තැනක ඒ අවබෝධය සකස් වෙලා තියෙනවා. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විශ්‍රයම් එන්නේ නැති වෙලා යනවා. ඊළඟට හිතින් ඇති කරගන්නා වූ මේ කාමයන් පිළිබඳව ආසාව, ඇලීම. අට්ටිකංක ලූපමා කාම, අතිනි කූපමා කාම, මංසපේ සූපමා කාම ආදී වශයෙන් මෙනෙහි කරනවා. මේ කාමයෝ ඇටසැකිල්ලක් බඳිව, මස් ලොහුඹුවක් බඳිව, දෙපැත්ත ඇවුල්නු මැද අපවිත්‍ර තැවුණු ගිනිහුලක් බඳිව ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කාමයෝ අල්ප ආස්වාද සහිත බොහෝ දුක් බොහෝ උපායාස මේවාට මුහුණ දෙන්න සිදුවන්නේ. දැන් මේ ආදී වශයෙන් මේ කාමයන් පිළිබඳව ඇති භයානක බව, નિසරු බව මෙනෙහි වෙනවා, මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන්නේ සම්මා ප්‍රඥා වැඩි දියුණු කිරීම නිසා. ඒ කාමාශ්‍රව බැහැරෙනවා. භව ආශ්‍රව. මේ භවය තුල ඉපදෙමින් මරණයටපත් වෙන කර්ම රැස් කරමින් ඒ කර්ම පින් සිදු කරනවා, කුසල් සකස් කරනවා. දැන් සීලය සඳහන් කළේ බුජිස්ස අපරාමට්ඨ එපා කිව්වේ තෘෂ්ණාවට 16ක් වෙලා මේ සීලය රැකලා දෙවිය බ්‍රහ්මයේ වෙන්නයි මම මේ දේ කරන්නේ නැත්තම් ලෞකික ආසාවන් ඉටු කරගන්නේ කියන හැඟීමෙන් බැහැර වී යුතුයි. සක්කාය දිට්ඨිය බැහැර වෙනකොට ඔය අවබෝධය එනවා. අන්න එතනින් සමාධිය දියුණු කළ, සමාධියෙන් ප්‍රඥාව දියුණු කළ, ප්‍රඥාවෙන් ආශ්‍රව බැහැර කරන කාමාශ්‍රව වගේම භව ආශ්‍රව නැවත නැවත ඉපදෙන්න. කෙලස් උපදවා ගන්න. අන්න ඒ තියෙන කැමැත්ත බැහැර වෙනවා. මේ භවය අත්හැරිය යුතුයි කියන එක. දිවෙනහා ගන්නවා කියන ඇති නෙමෙයි. ස්කන්ධ පංචකයේ හට නොගන්නා තැනකට අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්න හිත පුරුදු කළාම ඒ ස්වභාවයෙන්ම ඒ භවය ගැන තියෙන ආසාව ඇලීම නැතු වෙනවා. වරද්දාගත්තොත් මේ භවය තුල සතර පහ ඉපදිලා අනමතග්ග කෙලවරක් දකින්න නැති ගණන කාලයක් පුරා දුක් විඳින්න වෙයි කියලා පැහැදිලි. ඒ භවආශ්‍රවේ නැති වෙන. ඊළඟට අවිජ්ජාශ්‍රව. අවිජ්ජාශ්‍රව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි නොදැනීම. අවිද්‍යාව. රූපය හඳුනා ගන්න ඕනේ. දැන් දුක ගැන කතා කරනකොට රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, සිතුවිලි ආදී වශයෙන්. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙනවා. හේතුන්ගේ විශ්‍රයාමෙන් නැති වෙලා යනවා. අන දුක පිළිබඳව රූපය තුලින් හඳුනාගත්තා. ඊළඟට මේ දුක හටගන්නේ ඇයි? තෘෂ්ණාව රූපය කෙරෙහි. රූපය කියනකොට මේ ඇසට පේන රූප කියන අදහස පමණක් නෙමෙයි. රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප ආදී වශයෙන් මේ රූපාරම්මන විවිධාකාරයෙන් දක්වලා තිබෙනවා. මේ සියල්ලම අනිච්ච දුක්ඛ අනාත්මං වූ තිලක්ෂණ ධර්මයට යටත්ය කියන තැනක දකිනවා. රූපය තුලින් දුක හඳුනාගත්තා. වේදනා තුලින් සමුදය, වේදනා තුලින් සංඥාව තුලින් සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයම පුළුවන් හඳුනගන්න. දුක හඳුනාගත්ත දුකට හේතුව මේවා මගේය, මම වෙමි, මගේ ආත්මය කියලා හිතෙන් දැඩිව ගැනීම. දුකින් මිදීම නම් මේවා අත්හැරීම, අවබෝධයෙන් යුක්තව මේ රූපය, වේදනාව, සංඥාව, සංකාර විඥානය හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වන හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙනවා කියන අවබෝධය ඇති කරගන්න. අන්න එතින්දි මාර්ගය, ආරෂ්ඨාංග මාර්ගය අනුගමනය කරන්න හිතට දැනෙන්න පටන් ගන්න. නොඇලී, නොබැඳී, නොගැටි ස්කන්ධ පංචකයේ අත්හැරෙන ස්වභාවයට මම හිත පුරුදු කරනවා කියන තැනකට හිත සීලෙන් සමාධිය, සමාධියෙන් ප්‍රඥාව බලවත් ලෙස සකස් වෙනවා. අන්න ඒව තමයි නිවන හැටියට දැක්වේ. එතකොට මහානිසංස ප්‍රඥාවෙන් වැඩි දියුණු කළ සිත කාම භව අවිජ්ජා ආශ්‍රව වලින් මනවින් මිදේයයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.
අදට මේ දේශනාව මෙතනින් අවසන් කරනවා. තථාගත ශ්‍රී සද්ධර්මයේ යටතේ පරිනිබ්බාන ධම්ම සූත්‍ර දේශනාවේ මහා පරිනිර්වාණ සූත්‍රය ඇසු කරමින් දේශනා කරන්නේ. අද මේ සඳහන් කළ ධර්ම කරුණු ඔබ අප දෙපාර්ශ්වවලම ජීවිතයට එකතු කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන ඊතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසේවායි අදිෂ්ඨාන කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.